හරි. මම දීපු පළවෙනි අණුව මොකක්ද ඔය කට්ටියට? SO2 ද NO3 minus. Right. මම දීලා තියෙන පළවෙනි අණුව NO3 minus. මම ඒක ඇඳලා පෙන්නන්න. බලන්න ඔය කට්ටිය මාක් කරගන්න හරිද වැරදිද කියලා කට්ටිය අඳපු එක. NO3 minus. Right. ඉස්සරවම අණුව ඇඳ ගන්න ඕන. මොනවා කරන්න කලින් හරි අණුව ඇඳ ගන්න ඕන. අණුව කොහමද අඳින්නේ? මධ්‍ය පරමාණු විදියට ගන්න අපි අඩුම කෙනා. ඒ කියන්නේ නයිට්‍රජන්. නයිට්‍රජන් මධ්‍ය පරමාණු විදියට අරගෙන ඉතුරු ඔක්සිජන් තුන පටේට තිබ්බා. හරි. රයිට්. ඊට පස්සේ ගාන හදන්න. ගාන හදන්න. ඔය කට්ටිය ගාන ලියලා හදන්න ඇති. මම කෙටියෙන් හදාගෙන යනවා ගාන. හරි. නයිට්‍රජන් වල 5යි ඔක්සිජන් වල 6යි 6 ගානේ 3ක් තියෙනවා 6 ගානේ 3ක් තියෙනවා 18යි ඍණාරෝපණයක් තියෙනවා ධන එකක් දෙදුවන්න 5 1යි 6යි 6යි 18යි 24යි 24 බෙදනවා නෑ 24න් මම අඩු කරනවා 2 4 6ක් බන්ධන ඉලෙක්ට්‍රෝන ගාන අඩු කරනවා හරි බන්ධන ඉලෙක්ට්‍රෝන ගාන අඩු කරනවා අඩු කරාට පස්සේ එනවා පුරවන්න ඕන ඉලෙක්ට්‍රෝන ගාන 18යි පුරවන්න ඕන ඉලෙක්ට්‍රෝන ගාන 18යි right එහෙනම් දැන් පුරවමු ඒ 18 යුගල් ගාන බලන්න යුගල් ගාන බලන්න දෙකෙන් බෙදන්න 9යි යුගල් 9ක් තියෙනවා යුගල් 9 දැන් පුරවමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි ඔන්න යුගල් 9 පිරෙවුවා right දැන් මොකද අපිට ඕනේ දැන් මෙතන අෂ්ටක සම්පූර්ණද කියලා බලන්න 2 4 6ට ඔක්සිජන්ගේ සම්පූර්ණ 2 4 6 නයිට්‍රජන්ගේ සම්පූර්ණ අෂ්ටකය අවසන් කවචේ සම්පූර්ණ වෙලාද නැහැ එහෙනම් එකකින් දික්ක බන්ධනයක් හදන්න ඕනේ මෙතනින් හදන්න දික්ක බන්ධනය අදපුවා මොකද වෙන්නේ මෙයාට ඍණාරෝපණයක් එනවා මේ ඔක්සිජන් වල තියෙන්න ඕනේ 6යි 1යි 2යි 3යි 4යි 5යි 7ක් තියෙනවා 7ක් නම් වැඩිින් එකක් තියෙනවා එහෙනම් ඍණාරෝපණය 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි වැඩි එකක් තියෙනවා ඍණාරෝපණය හරි 1යි 2යි 3යි 4යි ඔය නයිට්‍රජන් වලට 5ක් තියෙන්න ඕනේ තියෙන්නේ 4යි එහෙනම් මෙතෙන් දෙනවා ධනාරෝපණය එනවාද ළමයි හරි මෙන්න තියෙනවා NO3 අණුව හරි බලන්න මෙයාගේ සඵල ආරෝපණය කීයද කියලා ධන 1යි මෙතන තියෙනවා ඍණ 1ක් තව ඍණ 1ක් තියෙනවා ධන 1කට ඍණ 1ක් ඇතුළේ ගිහිල්ලා අන්තිමේදී ඍණ 1ක ආරෝපණයක් හරිනේ අපිට ඕනේ ඍණ 1 ආරෝපණයක් තමයි එහෙනම් අණුව හරි තේරුණාද රයිට් එහෙනම් දැන් අපි හොයන්න ඕනේ නයිට්‍රජන් වලට හැඩයෙන් අපිට හොයන්න කියන්නේ හරි දැන් එන ඔක්කොම කරේ නයිට්‍රජන් වලට සංයුක්ත ඉලෙක්ට්‍රෝන යුගල් ගාන හොයා ගන්න ඕනේ හරි දැන් නයිට්‍රජන් වලට මට විනාඩි දෙකක් දෙන්න විනාඩි දෙකක් දෙන්න ආන්සර් කරන්න ඕනේ කොල්ලා
right හරි බලගන්න මම එහෙම නේද කට්ටියනම ගොල්ලෝ මෙසේජ් එකක් දාන්න මොනවද ප්‍රශ්න තියෙනවා නම් right නයිට්‍රජන් වටා හැඩය අපි ගන්නේ අපි හැඩය හොයන්න ඕනේ හැඩය හොයන්න කලින් මොකද්ද හොයන්න ඕනේ මුළු සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගාන හොයන්න ඕනේ නයිට්‍රජන් වටා මුළු සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගණන සමානයි මුළු සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගණන සමානයි කොහොමද හොයන්නේ මුළු සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගණන කියලා කියන්නේ සිග්මා බන්ධන ඉලෙක්ට්‍රෝන ගණන ධන සිග්මා බන්ධන ඉලෙක්ට්‍රෝන ගණන ධන එකසර ඉලෙක්ට්‍රෝන ගණන මම ඒවා කියලා දීලා තියෙන්නේ සිග්මා බන්ධන ඉලෙක්ට්‍රෝන ගණන ධන එකසර ඉලෙක්ට්‍රෝන සිග්මා බන්ධන ඉලෙක්ට්‍රෝන කියන්නේ මොනවද මේ හැම පරමාණු දෙකක් අතරම හදන පළවෙනි බන්ධනය තමයි සිග්මා බන්ධනයක් කියලා කියන්නේ. එහෙනම් සිග්මා බන්ධන තුනක් තියෙනවා නයිට්‍රජන් වටේ. නයිට්‍රජන් වටේ සිග්මා බන්ධන තුනක් තියෙනවා. හරි. එහෙනම් එක බන්ධනයකට ඉලෙක්ට්‍රෝන දෙක ගානේ බන්ධන තුනක් තියෙනවා. ධන එකසර තියනවද? එකසර නැහැ. එකසර නැහැ. බිඳුවයි. දෙවරක් තුන ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයද? नाइट्रोजन वटा मूल संयुक्त इलेक्ट्रॉन गणना नाइट्रोजन वटेට මුළු සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගණන 6යි නම් नाइट्रोजन වටා මුහුම් කරණය කීයද नाइट्रोजन වටා මුහුම් කරණය sp नाइट्रोजन වටා මුහුම් කරණය sp right එහෙනම් මූලික ජ්‍යාමිතිය මූලික ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාරයි තලීය ත්‍රිකෝණාකාරයි දැන් මොකෝමද හැඩය හොයන්නේ හැඩය හොයන්න අපි ගන්නවා එකසර ඉලෙක්ට්‍රෝන ගාන නයිට්‍රජන් වටා තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගානයි සිග්මා බන්ධන ගාන සිග්මා බන්ධන 3යි එකසර නැහැ එහෙනම් හැඩයක් මොකද වෙන්නේ හැඩයක් තලිය ත්‍රිකෝණාකාරයි එනවා එහෙනම් සිග්මා බන්ධන 3යි එකසර නැහැ එහෙනම් හැඩයක් තලිය එවලාද මට ඇඳලා වල තිබ්බ ගොඩක් අයගේ හරි වැරද්ද තිබ්බනම් මම එකක් කිව්වා පොඩි වැරදි තියෙනවා කියලා ඒව හදාගන්න හරි මේ විදිහට තමයි අනුවදින්න වෙන්නේ වැරදි අය ඉන්නවනම් හදාගන්න හරි අය ඉන්නවනම් පොඩි හරියක් දාගන්න හදන්න එතන නිකන් හරියක් දැම්මේ නෑ වගේ පොඩි පුරාවට එහෙනම් පොඩි හරියක් දාගන්න හදන්න right ඊළඟට අණුව ඊළඟට දීපු අණුව SF4 SF4 ඊළඟට දුන්නේ මම SF4 right දැන් මම ඔය කට්ටිය වගේ නෙවෙයි මම දැන් 1000 පොන්නවල ඇඳලා ඇති 1000 පොන්නවල ඇඳලා ඇති 1000 2000 3000 වගේ පොන්නවල ඇඳලා ඇති ඒ නිසා මම පළපුරුද්දෙන් කෙලින්ම අදිනවා මම මේ SF4 ගේ අණුව හරිද ඔය කට්ටියත් කවදා හරි පළපුරුද්ද කියන එක එයි තව ටික කාලයක් ගියපුවාම හරිද ඒතකොට දිගටම අණුව අදිද්දි නිකම්ම ඔය කට්ටියට ඒක හිතලා අඳින්න පුළුවන් මට්ටමට එයි එතකන් ගණන් හදාගෙන අඳින්න හරිද පණ්ඩිත නොවි පණ්ඩිත නම් වෙන්න එපා හරි පණ්ඩිත නොවි අර දී පිළිවෙලට ගාන හදලා අණුව අඳින්න මම දැන් අඳිනවා මේක නිකන් මතකෙන් හරිද ඔය කට්ටියට එහෙම අඳින්න බෑ හරි මම SF4 අඳිනවා සල්ෆර් ක්ලෝරින් 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 ක්ලෝරින්
මෙන්න වගේ SF4 අණුව. right. nitrogen division sulfur. මම sulfur වටා තමයි හොයන්නේ. sulfur වටා මුල් සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගන්න කීයද? sulfur වටා මුල් සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගන්න කීයද? සිග්මා බන්ධන ඉලෙක්ට්‍රෝන. සිග්මා බන්ධන කීයක් තියෙනවද? 1 2 3 4. සිග්මා බන්ධන 4. එක බන්ධනයකදී ඉලෙක්ට්‍රෝන දෙක ගානේ සිග්මා බන්ධන එක සැර ඉලෙක්ට්‍රෝන ඉක්වලයි. ඒ කියන්නේ දෙක ඉලෙක්ට්‍රෝන දෙක. එහෙනම් මුළු ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 2 4 8යි 8යි 2යි මුළු ඉලෙක්ට්‍රෝන ගාන 10යි. එහෙනම් මුහුම්කරණය මොකද්ද? මුහුම්කරණය වගුවෙන් බලා ගන්න sp3d1 sp3d1 මුහුම්කරණය. right. sp3d1 නම් මූලික ජ්‍යාමිතිය මොකද්ද? මූලික ජ්‍යාමිතිය ත්‍රියානති ද්විපිරමීඩාකාරයි. ත්‍රියානති ද්විපිරමීඩාකාරයි. හැඩය හොයන්න ඕනේ. හැඩය හොයන්න අපි ඕනේ සිග්මා බන්ධන ගන්න. සිග්මා බන්ධන 4යි. එකසර යුගල් 1යි. සිග්මා 4යි එකසර 1යි නම් හැඩය මොකද්ද? හැඩය මොකද්ද? ඒක නම් සීසෝ හැඩයේදී සීසෝ හැඩයේදී නම් මෙයා හැඩය සීසෝ හැඩය සීසෝ හැඩය. පැහැදිලිද? right. ඒක වැරදියි හදාගන්න. මොනවා ප්‍රශ්න තියෙනවා ගන්න. තියෙනවා ගන්න. වැරදියි හදාගන්න. right. ඊළඟ එක. වැරදියි ඉන්නවනම් මෙතනම හදාගන්න. ඊළඟට දුන්නේ චේතන XCCl4 නේ. XCCl4. right. XCCl4. right. බලා පඬිත නොවි අර ගාන හදලා අදහල්ලා හරි. මම නිකම්ම ලියලා දානවා XCCl4. right. XC EL 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 CL right. तो මෙයාගේ ඉන්ටර්සෙක්ටර්ස් එකයි යස්ටර්ස් එකයි විදිහට තමයි CCl4 මෙයාලගේ අස්තගේ අරට වඩා වැඩි වෙන්න පුළුවන් මම අනිවාර්යෙන්ම ඔකට කියලා දෙලා තියෙනවා දෙවනි ආවර්තයේ මුල් ද්‍රව්‍ය පිළිවෙල විතරයි දෙවන ආවර්තයේ මුල් ද්‍රව්‍ය වල විතරයි ඔය 8 කේස් එක තියෙන්නේ හරි අනිත් ඒවා ඕන ගෙහෙමලා 8 කේස් එක තියෙන්නේ දෙවනි ආවර්තයේ මුල් ද්‍රව්‍ය වල විතරයි right ඒක දෙවනි ආවර්තයේ මුල් ද්‍රව්‍ය අඳිනකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න තේරුණාද right එතන මම මෙයාගේ XC වටා තමයි සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගණන ගණනය කරන්නේ සිග්මා බන්ධන ගණන 4යි එයාගේ ඉලෙක්ට්‍රෝන ගණන හොයන්න දෙකෙන් වැඩි කරන්න ඕන එකසර යුගල් දෙකක් තියෙනවා එයා වැඩි කරන්න දෙකෙන් ඉලෙක්ට්‍රෝන ගණන හොයන්න 4 වට 2 8යි 8යි 4යි 12යි හරි 8යි 4යි 12යි right मूव करने राइट मूव करने
sp3d2 මූලික ජ්‍යාමිතිය sp3d2 නම් මූලික ජ්‍යාමිතිය වෙන්නේ තලී සිග්මා බන්ධන 4යි 1/2යි සිග්මා බන්ධන 4යි 1/2යි නම් එයාගේ හැඩය මොකක්ද? තලීය සම්පූර්ණ ප්‍රකාරය. right හරි ඔය ටික නිවන් දුන්නේ හෝම්වර්ක් නේද? ඉතුරු ටික මම ටියුට් එකේ තියෙන අණු ටික අඳින්න ඇඳලා දාන්න කිව්වා. හරි ටියුට් එකේ තියෙන අණු ටික ඇඳලා දාන්න. හරි මම අලුතෙන් ඔන්න ටියුට් එකකුත් දුන්නා මේ කාටද මේ අපේ හිර්මිටයි වාෂ්නීටයි මම ටියුට් එක එවන්නම් නා. හිර්මිටයි වාෂ්නීටයි ටියුට් එක එවන්නම්. right අපි යමු අද මාතෘකාවට අද පාඩමට යමු. හරි දාගන්න මාතෘකාව අද මාතෘකාව දාගන්න අණුවල බන්ධන කෝණය වෙනස් වන අයුරු 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 හරි මේ අණුවල බන්ධන කෝණය කියන්නේ මොකද්ද? දැන් හිතන්න කාබන් ඩයොක්සයිඩ් අණුව තියෙන්නේ මේ විදිහට CO2 අණුව තියෙන ওই විදිහට right එතකොට H2O අණුව තිබ්බොත් එහෙනම් H2O අණුව දැන්දොත් එහෙනම් H2O අණුව තියෙන්නේ මෙන්න මේ එක පරමාණුවක් වටේට තියෙන බන්ධන දෙකක් අතර කෝණය මොකද වෙන්නේ? අණුවෙන් අණුවට වෙනස් වෙනවා. අණුවෙන් අණුවට මේ කෝණ දෙක වෙනස් වෙනවා. ඇයි මේ වෙනස් වෙන්නේ? කොහොමද මේ වෙනස් වෙන්නේ කියන එක දැනගෙන තමයි ඔය මාතෘකාවෙන් අපි කතා කරන්නේ. මේ වෙනස් වීම තර්ක කරන්නේ කොහොමද? කොහොමද මේ වෙනස් වීම හොයාගන්නේ? කොච්චරක් වෙනස් වුණාද කියලා කොහොමද හොයාගන්නේ කියන එක තර්ක කරන්නේ මේ මාතෘකාව යටතේ. තේරුණාද? right. ලියන්න. අණුවල බන්ධන කෝණය සාධක හතරක් මත රඳා පවතී. අණුවල බන්ධන කෝණය සාධක හතරක් මත රඳා පවතී. right අණුවල බන්ධන කෝණය සාධක හතරක් මත රඳා පවතී. පළවෙනි සාධකය එක මධ්‍ය පරමාණුව මත පවතින මුහුම්කරණය මත මධ්‍ය පරමාණුව මත පවතින මුහුම්කරණය මත මධ්‍ය පරමාණුව මත පවතින මුහුම්කරණය මත මම පැහැදිලි කරන්නම්. කරුණු හතර ලියාගෙන ඉස්සෙල්ලා එක මධ්‍ය පරමාණුව මත පවතින මුහුම්කරණය මත දෙක මධ්‍ය පරමාණුව මත පවතින එකසර ඉලෙක්ට්‍රෝන යුගල ගණන මත මධ්‍ය පරමාණුව මත පවතින එකසර ඉලෙක්ට්‍රෝන යුගල ගණන මත මධ්‍ය පරමාණුව මත පවතින එකසර ඉලෙක්ට්‍රෝන යුගල ගණන මත
right? right. තුන්වෙනි කරුණ මධ්‍ය පරමාණුවට සම්බන්ධ මධ්‍ය පරමාණුවට සම්බන්ධ මධ්‍ය පරමාණුවට සම්බන්ධ මධ්‍ය පරමාණුවට සම්බන්ධ අනෙක් පරමාණු වල අනෙක් පරමාණු වල අනෙක් පරමාණු වල මධ්‍ය පරමාණුවට සම්බන්ධ අනෙක් පරමාණු වල විද්‍යුත් ඍණතාවය මත විද්‍යුත් ඍණතාවය මත විද්‍යුත් ඍණතාවය මත විද්‍යුත් ඍණතාවය මත හතර බන්ධන දිග වැඩිවීම මත බන්ධන දිග වැඩිවීම මත බන්ධන දිග වැඩිවීම මත බන්ධන දිග වැඩිවීම මත right හරි ඔන්න ඔය සාධක හතර මත තමයි අණු වල බන්ධන කෝණය තීරණය වෙන්නේ අණු වල බන්ධන කෝණය තීරණය වෙන්නේ ඔය සාධක හතර මත right එහෙනම් දැන් දාගන්න මාතෘකාව මධ්‍ය පරමාණුව මත පවතින මුහුම්කරණය මත කොහොමද අපි වෙනස් වෙන්නේ කියලා බලමු. දාගන්න මාතෘකාව මධ්‍ය පරමාණුව මත පවතින මුහුම්කරණය මත right හරි හරි පෑන් පැන්සල් පැත්තකින් තිබ්බා ආගත්තා මොකද්ද කියන්නේ කියලා මේ විස්තරේ right ආගන්න මම අදිනවා අණු කිහිපයක් BeCl2 අදිනවා ඊට පස්සේ BF3 අදිනවා ඊට පස්සේ CH4 අදිනවා PCl5 සහ SF6 right BeCl2 කොහොමද එන්නේ Be දෙපැත්තට Cl right BF3 කොහොමද එන්නේ මධ්‍ය පරමාණු බෝරෝන් ක්ලෝරින් තුන් දෙනා දෙපැත්තට right CH4 carbon hydrogen PCl5 SF6 උන තියෙනවා අණු කීපයක් right දැන් මම ලකුණු කරනවා මධ්‍ය පරමාණුව මත මුහුම්කරණය මධ්‍ය පරමාණුව මත
මුහුම්කරණය මෙයා SP2 SP3 ඔකට රූල් තියෙනවනේ එක පෙළකට ලියන්නේ ඒක SP3 SP3D1 SP3D2 ඔන්න තියෙනවා මධ්‍ය පරමාණු මත මුහුම්කරණය right හරි ඊළඟට දැන් බලමු මෙන්න මේ මුහුම්කරණය මත කොහොමද බන්ධන කෝණය වෙනස් වෙන්නේ කියලා ඊළඟට බන්ධන කෝණය මුහුම්කරණය SP නම් බන්ධන කෝණය කීයද අංශක 180යි මුහුම්කරණය SP නම් බන්ධන කෝණය අංශක 180යි මුහුම්කරණය SP2 නම් එයාගේ බන්ධන කෝණය කීයද මෙන්න මේක බන්ධන කෝණයක් අංශක 120යි SP2 නම් අංශක 120යි මුහුම්කරණය SP3 නම් බන්ධන කෝණය කීයද මෙන්න මේ එක කෝණයක් ඔක තමයි බන්ධන කෝණය කියලා කියන්නේ එක කෝණයක් ඔක ත්‍රිමාන අවකාශයේ තියෙන්නේ හරි මෙහෙම එකයි මෙහෙම එකයි උඩට එකයි ත්‍රිමාන අවකාශය ඒතකොට බන්ධන කෝණ ටික ඔක්කොම සමානයි SP4 ගේ ඔක්කොම සමානයි එක කෝණයක් අංශක 109.5ක් වෙනවා අංශක 109.5ක් වෙනවා right PCl5 වල මෙහෙම කේස් එකක් තියෙනවා මෙන්න මේ කෝණය අංශක 90යි මේ කෝණයක් අංශක 90යි මෙන්න මෙතන තියෙන කෝණ අංශක 120යි කෝණ වර්ග දෙකක් තියෙනවා ඒ වගේමයි SF6 ගේ මේ ඕනම බන්ධනයක් අතර කෝණය අංශක 90යි ඕනම බන්ධන කෝණයක් අතර කෝණය අංශක 90යි එහෙනම් මෙන්න මේ විදිහට තමයි මුහුම්කරණය මත කෝණය වෙනස් වෙන්නේ. ඒතකොට ඔය කට්ටියන් අහුවොත් එහෙම SP3 මුහුම්කරණයක් බන්ධන කෝණ ලකුණු කරන්න කිව්වොත් එහෙම මේ විදිහට අඳලා අංශක 109.5 කියලා ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා මේ බන්ධන කෝණ ටික හොඳ ළමයි වගේ මතක තියාගන්න. right right මාතෘකාව දැම්මනේ මධ්‍ය පරමාණු මත පවතින මුහුම්කරණය මත කියලා. ලියන්නේ යටතේ ඒ මුහුම්කරණයන් මත පහත පරිදි බන්ධන කෝණය විචලනය වේ. සර් පාර කියන්නකෝ. ලියන්න එන අවුගාපවරක් කියනවා ඒ මුහුම්කරණයන් මත පහත පරිදි බන්ධන කෝණය විචලනය වේ. පහත පරිදි බන්ධන කෝණය විචලනය වේ. පාත පරිදි බන්ධන කෝණය විචලනය වේ. right හඳගන්න මේ ටික ලස්සන පිළිවෙලට
ඔය ටික ඔක්කොම ලස්සන පිළිවෙලට අරගන්න. හරි. ඉවරද දලා? අපි යන් ඊළඟ මාතෘකාවට
යමුනේ ඊළඟ මාතෘකාවට. right. දාගන්න දෙවෙනි මාතෘකාව එනවා. මධ්‍ය පරමාණු මත පවතින එකසර ඉලෙක්ට්‍රෝන ගණන මත මධ්‍ය පරමාණු මත පවතින එකසර ඉලෙක්ට්‍රෝන ගණන මත right. දැන් මාතෘකාව මධ්‍ය පරමාණු මත පවතින එකසර ඉලෙක්ට්‍රෝන ගණන මත කවුරු හරි අඳිනවත්තාව ඉදිරියට මැසේජ් එකක් දානවට මධ්‍ය පරමාණු මත පවතින එකසර ඉලෙක්ට්‍රෝන ගණන මත මධ්‍ය පරමාණු මත පවතින එකසර ඉලෙක්ට්‍රෝන ගණන මත right. right. මොකද මේ කවුරුද බලමු එකසර ඉලෙක්ට්‍රෝන ගණන මත කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා. හරිද? එකසර ඉලෙක්ට්‍රෝන ගණන මත වෙනස් වෙනවා නම් අපි මූව් කරන එකම මූව් කරන්නේ වෙච්ච ටිකක් කතා කරන්න එපාය. නැත්නම් මූව් කරන්නේ වෙනස් වෙනවනේ. ඒ නිසා එකම මූව් කරන්නේ වෙච්ච අණු ටිකක් ගමු. මම මේකට ගන්නම් sp3 මූව් කරන්නේ වෙච්ච අණු කිහිපයක්. හරි. sp3 මූව් කරන්නේ වෙච්ච අණු කිහිපයක්. පළවෙනි එක නා CH4 right. අනිත් කෙනා NH3 අනිත් එක්කනා H2O right. CH4 වල carbon hydrogen NH3 වල NH3 අණුව මේ විදියට H2O අණුව එන්නේ මේ අණු තුනේම මධ්‍ය පරමාණුව වටා මූව් කරණය මධ්‍ය පරමාණුව වටා සර් කියන්නේ සර් මේ තිලක්ෂි අහනවා මේ දැන් ක්ලාස් එකට එන්නද කියලා. එන්න කියන්නේ ඇවිල්ලා යාට කියන්න මේ ඔයා දීපු ගාන කොච්චර ප්‍රමාණයක් ඉඳ තියන්න ඕනේ කියලා ඊට පස්සේ අහන්න ඉන්න කියලා. right. මධ්‍ය පරමාණු වටා මූව් කරණය මොකද්ද මධ්‍ය පරමාණු වටා මූව් කරණය? CH4 වල මූව් කරණය සිග්මා බන්ධන 4යි. සිග්මා බන්ධන 4යි කියන්නේ සිග්මා බන්ධන 4යි කියලා කියන්නේ සිග්මා බන්ධන 4යි කියලා කියන්නේ මුළු ඉලෙක්ට්‍රෝන ගාන 8යි. හරි. ඒ කියන්නේ මෙයා sp3 මෙයාගෙත් බලන්න මෙයාගෙත් මූව් කරන්නේ sp3 මෙයාගෙත් ඔක්සිජන් වලට මූව් කරන්නේ sp3 ඔක්කොගම මූව් කරන්නේ sp3 හරි. ඊට පස්සේ බලමු මධ්‍ය පරමාණු වටා තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. මධ්‍ය පරමාණුව
වටා ඇති ඉලෙක්ට්‍රෝන යුගල් ගණන right CH4 ගේ මධ්‍ය පරමාණු වලට ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙනවද එකක්වත් නැහැ බිඳුව මෙයාගේ NH3 ගේ මධ්‍ය පරමාණු වලට කීයක් තියෙනවද එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා එක යුගලක් තියෙනවා H2O ගේ යුගල් දෙකක් තියෙනවා යුගල් දෙකක් තියෙනවා හරි යුගල් දෙකක් තියෙනවා right හරි දැන් කොහොමද මෙයාලගේ බන්ධන කෝණය විචලනය වෙන්නේ කියලා බලමු අපි දන්නවා මේ බන්ධනයක් ඇතුලේ තියෙන්නේ මොනවද ඉලෙක්ට්‍රෝන මේ බන්ධනයක් ඇතුලේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන මෙන්න මේ ඉලෙක්ට්‍රෝන අතර පවතිනවා මොන බලද මේ ඉලෙක්ට්‍රෝන අතර පවතින මොන බලද විකර්ෂණ බල මෙන්න මේ නිසා මෙන්න මේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලය වගේ මේ බන්ධනය මත මොකද වෙන්නේ විකර්ෂණ බලයක් ඇති කරලා මේ බන්ධන දෙක මෙහෙට තල්ලු කරනවා මෙහෙම පල්ලයට තල්ලු කරනවා right පල්ලයට තල්ලු කරනවා අපි දන්නවා sp3 මූව් කරන වෙච්ච මේ විදිය සිග්මා බන්ධන හතරක් බෙදලා තිබ්බේ කෙනෙක්ගේ බන්ධන කෝණය කීයයි කියලාද අංශක 109.5යි කියලා දැන් මෙතන එක බන්ධනයක් ගැලවිලා එයාගේ එකසර ඉලෙක්ට්‍රෝනයක් වෙලා තියෙනවා දැන් මොකද වෙන්නේ කෝණය දැන් එකසර ඉලෙක්ට්‍රෝන යුගලය මගින් ක්‍රියාත්මක කරන විකර්ෂණ බලය නිසා මේ බන්ධනය තවත් ලඟ වෙනවා කියන්නේ මෙතන කෝණය මොකද වෙන්නේ තව ටිකක් අඩු වෙනවා මේ එකසර ඉලෙක්ට්‍රෝනය මගින් මෙහෙත් තල්ලු කරනවා බන්ධන තල්ලු කරමුවාම මෙයා තව ලඟ වෙනවා ලඟ වීමේ ප්‍රතිඵලයක් බන්ධන කෝණය අඩු වෙනවා කොච්චරක් අඩු වෙනවද සාමාන්‍යයෙන් සිග්මා බන්ධන තුන එකසර එකක් තියෙද්දි කෝණය අංශක 107.3ක් වගේ අඩු වෙනවා අංශක 107.3ක් තරම් අඩු වෙනවා ඊට වඩා අඩු වෙනවා සිග්මා බන්ධන දැන් මෙතන මේ එකසර ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා මොකද වෙන්නේ මේ දෙන්නමගින්ම මෙන්න මේ කියන හයිඩ්‍රජන් බන්ධන දෙක අතරට ඇති කරනවා විකර්ෂණ බල ප්‍රතිඵලයක් විදියට මේ දෙන්න මොකද වෙන්නේ මේ කෝණ මේ බන්ධන දෙක මේ විදියට මෙහෙට ඈත් වෙනවා right එතකොට මෙතන කෝණය මොකද වෙන්නේ මෙතන කෝණය මීටත් වඩා පොඩි වෙනවා ඇයි ඒ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගන්න වැඩි වෙන්න බන්ධන කෝණය මොකද වෙන්නේ වැඩි වෙනවා හේතුව විකර්ෂණ බල වැඩි වෙන නිසා තේරුණාද විකර්ෂණ බල වැඩි වෙන හැදෙන්නේ එහෙනම් මෙතන කෝණය සාමාන්‍ය අංශක 102ක් sorry අංශක 104.5ක් වගේ දශම ස්ථාන දෙකකට තුනකට ලකුණු දෙනවා ගැටලුවක් නැහැ ඒක හරි අංශක නිකන් දල අදහසක් විතරයි දාන්න ඕනේ විභාගෙට ඒ නිසා මේක නිකන් මතක තියාගන්න ඔය තවසරකේ නෝට් එකක් බලපුවම අංශක 105යි කියලා තියෙනවා හරිද 105 කියන්නේ දශම 5යි ඒ වැඩි හිතන්න එපා දල විදියට තමයි මේ තියෙන්නේ දල අගයන් තියෙන්නේ එනවා right එතන මේ තියෙන්නේ බන්ධන තේරුණාද right මොකද උනේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගන්න වැඩි වෙන්න බන්ධන අතර තියෙන විකර්ෂණ බල වැඩි වෙලා බන්ධන කෝණය එන්න මොකද වෙලා තියෙන්නේ චූටි වෙලා තියෙන්නේ ඇදෙන්නේ ප්‍රශ්න තියෙනවද නෑ right මාතෘකාව දැම්මනේ ලියාගන්න මධ්‍ය පරමාණුව මත එකසර ඉලෙක්ට්‍රෝන පවතින විට ඒවා මගින් සිග්මා බන්ධන වෙතට විකර්ෂණ ඇති කරයි එවිට සිග්මා බන්ධන අතර කෝණය
එවිට සිග්මා බන්ධන අතර කෝණය කුඩා වී බන්ධන කෝණය කුඩා වේ. බන්ධන කෝණය කුඩා වේ. බන්ධන කෝණය කුඩා වේ. බන්ධන කෝණය කුඩා වේ. පැහැදිලිද? right. ඇද ගන්න ඕනේ. හරි. එතනදී අපි කතා කරේ මධ්‍ය පරමාණුවට සම්බන්ධ අනෙක් පරමාණු වල විද්‍යුත් ක්‍රියාතාව මත බන්ධන කෝණය වෙනස් වීමනේ. හරි. මධ්‍ය පරමාණුවට සම්බන්ධ මධ්‍ය පරමාණුවට සම්බන්ධ අනෙක් පරමාණුව මත අනෙක් පරමාණුවේ විද්‍යුත් ඍණතාවය මත විද්‍යුත් ඍණතාවය මත බන්ධන කෝණය වෙනස් වීම. right. ඔක තමයි මම කතා කරන්නේ. හරි. මේකට මම තෝරගත්ත අණු ටික PCl3 PBr3 PI3 එන්න මම තෝරගත්තු අණු ටික. හරි. මෙයාලගේ අණු ඇඳාම එන්නේ PCl Cl Cl. හරි. උඩට එක සැරයක් එනවා. මෙතනත් එක සැරයක් එනවා. Br 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 P I I I. right. ඔන්න ඔය විදිහ තමයි එන්නේ. එතකොට මෙයාලගේ අපි මුහුම් කරන සලකුවොත් එහෙම මධ්‍ය පරමාණුවේ මුහුම් කරණය සලකුවොත් එහෙම මෙයා sp3 මෙයාත් sp3 මෙයාත් sp එනම් මුහුම් කරණය මත මට බන්ධන කෝණය ගැන කතා කරන්න පුළුවන්ද? බෑ. ඔක්කොගෙම බන්ධන කෝණ මුහුම් කරන සමානයි. ආය එකසර ඉලෙක්ට්‍රෝන යුගල මත හරි මධ්‍ය පරමාණුවේ ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගල මත හරි මෙතන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 1 එහෙනම් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන මත මට මෙයාගේ බන්ධන කෝණය ගැන කතා කරන්න පුළුවන්ද? බැහැ. හරි. අනෙත් එක මධ්‍ය පරමාණුවට බැඳිලා ඉන්න කට්ටියගේ විද්‍යුත් ඍණතාවය මත මධ්‍ය පරමාණුවට බැඳී ඇති අනෙක් පරමාණුවේ මධ්‍ය පරමාණුවට බැඳී ඇති අනෙක් පරමාණුවේ විද්‍යුත් ඍණතාවය right මම කියවද්දී ඒක ලියා ගන්න මොකද මෙතන පැහැදිලි නැතුව ඇති ඈ මොනවර ඕඩ් එක ඉඩවනනේ හරි විද්‍යුත් ඍණතාවය කොහොමද එන්නේ අපි දන්නවා කාණ්ඩයක් දිගේ පහළට යනකොට විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා කාණ්ඩය දිගේ පහළට යනකොට විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා නම් ක්ලෝරින් වලට වඩා අඩුයි විද්‍යුත් ඍණතාවය බ්‍රෝමීන්ගේ බ්‍රෝමීන් වලට වඩා අඩුයි විද්‍යුත් ඍණතාවය අයඩීන්ගේ right විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ මොකද්ද? විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ තව කෙනෙක්ගේ ඉලෙක්ට්‍රෝන ඇද ගන්න ඇති හැකියාව. හරි. එතකොට මේ හැකියාව ක්ලෝරින්ගේ වැඩි කියලා කියන්නේ දැන් මෙයාලා මෙහෙට ඇදලා ගන්නවනේ. හරි. එතකොට මෙයාලා ගොඩක් ඇදලා ගද්දී මේ බන්ධනයේ ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මොකද වෙන්නේ? බන්ධනයේ ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු වෙනවා. හරිද? එතකොට මේ බන්ධනය ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයත් අඩු වෙනවා. එතකොට මේ බන්ධනය ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයත් අඩු වෙනවා. මොකද වෙන්නේ? බන්ධන දෙකේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු වෙච්චාම මොකද වෙන්නේ?
බන්ධන දෙකේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු වෙච්චාම මේ දෙන්න අතර තියෙන විකර්ෂණ බලය මොකද වෙන්නේ? විකර්ෂණ බලයත් අඩු වෙනවා. right? මේ දෙන්න අතර තියෙන විකර්ෂණ බලයත් අඩු වෙනවා. තේරුණාද? තේරුණාද? එතකොට විකර්ෂණ බලය අඩු වෙනවා. මේ දෙන්න අතර තියෙන විකර්ෂණ බලය අඩු. විකර්ෂණ බලය අඩු වෙච්චාම මොකද වෙන්නේ මේ බන්ධන කෝණය? මේ බන්ධන කෝණය එන්න ලොකු වෙනවා. තේරුණාද කියන්නේ? ඇයි මේ දෙන්න අතර තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අඩු වෙනවා. හරිද? මේක ඉලෙක්ට්‍රෝන ගොඩාක් තිබ්බනම් මොකද වෙන්නේ? මේ බන්ධන දෙකේ ඉලෙක්ට්‍රෝන ගොඩාක් තිබ්බනම් මේ බන්ධන දෙක ලං වෙලා තියෙද? නැහැ. ඈත් වෙලා තියෙන්නේ. දැන් මේ ක්ලෝරින් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝන ටික ඇදලා අරන් තියෙන්නේ මෙහෙට. හරි. දැන් මේ බන්ධන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මොකද වෙන්නේ? බන්ධන ඉලෙක්ට්‍රෝන අඩු වෙනවා. බන්ධන ඉලෙක්ට්‍රෝන අඩු වෙනවා කියන්නේ මොකද වෙන්නේ? දෙන්න දෙපැත්තට විකර්ෂණය වෙන එක අඩු වෙනවා. හරිද? බන්ධන ඉලෙක්ට්‍රෝන අඩු වෙනවා කියන්නේ විකර්ෂණය වෙන එක අඩු වෙනවා. හරිද? තේරුණාද කියන එක? right. එතකොට බ්‍රෝමින්ට ක්ලෝරින්ට වඩා බ්‍රෝමින්ගේ විද්‍යුත් ඍණතාවය අඩුයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඇදලා ගැනීමේ හැකියාව අඩුයි. ඉලෙක්ට්‍රෝන ඇදලා ගැනීමේ හැකියාව අඩුයි කියන්නේ මෙයාට වඩා මෙයාගේ බන්ධනයේ මේ බන්ධනයේ ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මොකද වෙන්නේ? මෙයාට සාපේක්ෂව ගත්තොත් මෙයාගේ බන්ධනයේ ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි. ඇයි ඒ? විද්‍යුත් ඍණතාවය අඩුයි. ඒ නිසා මෙයාගෙන් ගොඩාක් ඇදලා ගන්නේ නැහැ ඉලෙක්ට්‍රෝන. එහෙනම් මේ බන්ධනය ඇතුලේ සුළු ප්‍රමාණයක් ඉලෙක්ට්‍රෝන තියනවා කියන්නේ මෙයාට සාපේක්ෂව මෙයාගේ බන්ධන කෝණය මොකද වෙන්නේ? මෙයාට සාපේක්ෂව ටිකක් වැඩි. තේරුණාද? ඒතර මෙතන බන්ධන කෝණය මෙයාට සාපේක්ෂව ටිකක් වැඩි. එහෙනම් මොකද වෙන්න ඕනේ? බන්ධන කෝණය කියන මම මෙහෙම කෝණ ලකුණ දාන්නම්. බන්ධන කෝණය කොහොමද එන්නේ? CL P CL. මොකද එන්නේ? CL P CL ගේ තමයි බන්ධන කෝණය. ඉලෙක්ට්‍රෝන අඩුයි කියන්නේ මේ දෙන්න විකර්ෂණය වෙන්නේ නැහැ. ඇයි විකර්ෂණය වෙන්න හේතුවක් නැහැනේ. ඇයි බන්ධන ඉලෙක්ට්‍රෝන නැහැනේ. ඒක විකර්ෂණය වෙන්න හේතුවක් නැහැ. එහෙනම් මෙයාලා සාමාන්‍ය විදිහට පවතිනවා. ඇයි? එහෙනම් මෙයාගේ බන්ධන කෝණය අඩුයි. right? එහෙනම් මෙතන මොකද වෙන්නේ? මෙතන මීට සාපේක්ෂව බන්ධන ඉලෙක්ට්‍රෝන තියෙනවා. එහෙනම් බන්ධන ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් මේ බන්ධන දෙක මට ලං කරන්න පුළුවන්ද? බෑ. ටික ඈත් වෙලා තියෙනවා. එහෙනම් මීට සාපේක්ෂව Br PBr කිය මොකද වෙන්නේ? බන්ධනය ලොකුයි. ඊටත් වඩා ලොකුයි කාගේද? මෙන්න මෙතන බන්ධනය. මෙයාගේ ඇතුලේ තියෙන බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මොකද වෙන්නේ? හොඳටම අඩුයි. මෙයාගේ ඇතුලේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය හොඳටම වැඩි. ඇයි ඒ? අයඩින් වල විද්‍යුත් ඍණතාවය අයඩින් වල විද්‍යුත් ඍණතාවය අඩුයි. අයඩින් වල විද්‍යුත් ඍණතාවය අඩුයි. අයඩින් වල විද්‍යුත් ඍණතාවය අඩුයි කියන්නේ මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ඇදලා ගැනීමේ හැකියාවත් අඩුයි. එහෙනම් බන්ධනය මොකද වෙන්නේ දැනටත්? බන්ධනයේ දැනටත් ඉලෙක්ට්‍රෝන තියෙනවා. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන නිසා මොකද වෙන්නේ? මේ දෙන්න අතර පවතිනවා විකර්ෂණ බලයක්. ඒ විකර්ෂණ බලය නිසා මේ බන්ධන දෙක ගොඩක් ඈත් වෙලා තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මේ කට්ටියට වඩා වැඩි IPI ගේ right. එතකොට මේ විදිහට තමයි බන්ධන කෝණය විචලනය වෙන්නේ. හරි. එතකොට මේ තියෙන්නේ සිග්මා බන්ධන. මේ තියෙන්නේ සිග්මා බන්ධනනේ. හරි. සිග්මා බන්ධන වල ඉලෙක්ට්‍රෝන අඩුවීම නිසා ඉලෙක්ට්‍රෝන අඩු මේ ක්ලෝරින් වඩා විදුරින පරමාණු විසින් ඉලෙක්ට්‍රෝන ඇදලා ගත්තාම සිග්මා බන්ධන වල ඉලෙක්ට්‍රෝන අඩුවීම නිසා ඒ දෙන්න මොකද වෙන්නේ? ඒ දෙන්න ලං ඈත් වෙන්නවත් ලං වෙන්නවත් එච්චර උත්සාහ කරන්නේ නැහැ. මොකද විකර්ෂණ බලය අඩු වෙනවා. ඒ නිසා විකර්ෂණ බලය අඩු වෙනවා. මේ දෙන්න අතර තියෙන විකර්ෂණ බලය අඩු වෙනවා. විකර්ෂණ බලය අඩු වෙනවා කියන්නේ ඒ දෙන්න ඈත් වෙන්නේ නැහැ. හරි. එතකොට මෙතන සිග්මා බන්ධන අතර මොකද වෙන්නේ? සිග්මා බන්ධන අතර ඉලෙක්ට්‍රෝන වැඩි කියන්නේ ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණ බලය තියෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන වැඩි කියන්නේ මේ දෙන්න අතර විකර්ෂණ බලය වැඩිලා මේ දෙන්න විකර්ෂණය වෙන්න පටන් ගන්නවා. මෙයාට සාපේක්ෂව මෙයාගේ විකර්ෂණය වැඩි. ඒ නිසා බන්ධන කෝණය විශාලයි. ඊට වඩා රැගේ වැඩි. පැහැදිලිද? right. මෙයා ලියාගත්තා ලිව්වා මාතෘකා දාගත්තා ලිව්වා ලියන්න. මධ්‍ය පරමාණුවට සම්බන්ධ අනෙක් පරමාණුවේ විද්‍යුත් ඍණතා වැඩි වන විට
එමගින් බන්ධන ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරගනී. එමගින් බන්ධන ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරගනී. එවිට බන්ධන ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩුවන බැවින් මේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඝනත්වය කියන්නේ ඒකට. ඝනත්වය අඩුවන බැවින් සිග්මා සිග්මා බන්ධන අතර විකර්ෂණ අඩු වී බන්ධන කෝණය කුඩා වේ. right හරි. දැන් දාගන්න මේ chart එක. හරි right. එතකොට බන්ධන කෝණය පිළිබඳ මේ තුන්වෙනි කරුණ අපි කතා කරමු. තුන්වෙනි කරුණ right. හතරවෙනි කරුණ බන්ධන කෝණ පිළිබඳ තිබ්බ හතරවෙනි කරුණ දාගන්න. බන්ධන දිග වැඩිවීම මත බන්ධන දිග වැඩිවීම මත කොහොමද බන්ධන කෝණය විචලනය වෙන්නේ කියලා අපි බලමු. බන්ධන දිග වැඩිවීම මත කොහොමද බන්ධන කෝණය විචලනය වෙන්නේ කියලා අපි බලමු. right. හතරවෙනි කරුණ බන්ධන දිග වැඩිවීම මත කියලාම දාන්න. බන්ධන දිග වැඩිවීම මත right. බන්ධන දිග වැඩි වෙද්දිත් ඒ වගේ වැඩක් වෙන්නේ. අපි බලමු නිකමට ඇඳලා පළවෙනි අණුව H2O මම උදාහරණයක් ගන්න. පළවෙනි අණුව H2O අනිත් එක H2S. H2O අණුව එන්නේ ඔක්සිජන් හයිඩ්‍රජන් සල්ෆර් එන්නේ හයිඩ්‍රජන් හරි. ඔක්සිජන් වල එකසර ඉලෙක්ට්‍රෝන දෙකයි, සල්ෆර් වලත් එකසර ඉලෙක්ට්‍රෝන දෙකයි. එතකොට මෙයාගේ මුහුම් කරන sp3 ටික ඉස්සර ටික ලියාගමු. මේ දෙන්නගේම මුහුම් කරණය මෙයාගේ sp3 මධ්‍ය පරමාණුවේ තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගල් දෙකයි, මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගල් දෙකයි. හරි. අපි දන්න දෙයක් තමයි ඔක්සිජන් පරමාණුවට වඩා කාණ්ඩයක් දිගේ පහළට යනකොට මේක දන්නේ නැති ළමයි ඉන්නවා. ඒ නිසා මම මේක කියලා දෙන්නේ. කාණ්ඩයක් දිගේ පහළට යනකොට පරමාණු විශාලත්වය වැඩි වෙනවා. අරේ වැඩි වෙනවා. හරි. එතකොට මේ ඔක්සිජන් පරමාණුවට වඩා සල්ෆර් පරමාණුව මොකද වෙන්නේ? ලොකුයි. ඒ නිසා මේ බන්ධනය අනිත් එකට වඩා දිගයි. හරි. right. මේ බන්ධනයේ චූටි. මේ බන්ධනයේ චූටි ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට මොකද වෙන්නේ? පොඩි ඉඩ ප්‍රමාණයක ඉලෙක්ට්‍රෝන වැඩියෙන් තියෙද්දී අපි මොකද කියන්නේ? ඝනත්වය වැඩි වෙනවා. මේ ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. හරි. ඒකට ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් චූටි ඉඩක එක්රැස් වෙලා තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් මේ දෙන්න අතර විකර්ෂණ බලය මොකද? විකර්ෂණ බලය වැඩි. හරි. මේ බන්ධන දෙක අතර සිග්මා බන්ධන දෙක අතර විකර්ෂණ බලය වැඩි. නමුත් මෙයාගේ බලන්න මෙයාගේ බන්ධන දිග වැඩි කියන්නේ right. බන්ධන දිග වැඩි වුණාම එයාගේ ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන මෙහෙම හැමතැනම විසිරීලා යනවා. හරි. ඉලෙක්ට්‍රෝන හැමතැනම විසිරීලා යාමේ ප්‍රතිඵලයක් විදියට මොකද වෙන්නේ?
එතකොට මේ බන්ධන පුරාම ඉලෙක්ට්‍රෝන ගොඩක් දුරට යනවා. එතකොට මේ දෙන්න අතර කෝණය මොකද වෙන්නේ? අඩු වෙනවා. මොකද විකර්ෂණ බල අඩු වෙනවා. හරි. එතකොට ඉලෙක්ට්‍රෝන මේ විදිහට එක රැස් වෙලා තියෙද්දි විකර්ෂණ බලය වැඩි. අර විදිහට ලං වෙලා තියෙද්දි විකර්ෂණ බලය මොකද වෙන්නේ? අඩු වෙනවා. හරි. එහෙනම් එතන මම ගන්නම් බන්ධන දිග කියලා. බන්ධන දිග කවුද? OH වල බන්ධන දිගට වඩා ලොකුයි SH වල බන්ධන දිග. හරි. SH වල බන්ධන දිග ලොකුයි. OH වල බන්ධන දිගට වඩා SH වල බන්ධන දිග වැඩි. right. එහෙනම් මොකද වෙන්නේ? බන්ධන කෝණය මොකද වෙන්නේ? බන්ධන දිග වැඩි වෙන්න බන්ධන කෝණය අඩු වෙනවා. එහෙනම් බන්ධන කෝණය මොකද වෙන්නේ? බන්ධන දිග වැඩි වෙන්න කෝණය අඩු වෙනවා. ඒ කියන්නේ H කෝණයට වඩා අඩුයි H කෝණය. H කෝණය අඩුයි. හරි. right. ඒක නෑ දෙයක් නැහැ නේ. ඒකට බන්ධන දිග වැඩි වෙන්න කෝණය කුඩා වෙනවා. ලියමු. බන්ධන දිග වැඩි වෙන විට බන්ධන ඉලෙක්ට්‍රෝන විසිරී පවතින බැවින් බන්ධන ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු වේ. එවිට බන්ධන අතර විකර්ෂණ අඩුවන බැවින් බන්ධන කෝණය කුඩා වේ. දාගන්න ඕක. දාගන්න ඔය chart එක. right. හරිද?